ඉතින් අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා අපිත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමදෙනාම. ඉතින් අදත් විශේෂ මාතෘකාවක් අපි ගෙනාවා ඔයගොල්ලන්ට. මේ අපි කලින් වීඩියෝ එකත් කතා කරා අපිට මේ සමයේ තරම් එළිය ගිහිල්ලා වීඩියෝ කරන්න බැරි නිසා. නමුත් මේ කාලේ ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න මේ බයික් ක්ලිනික්. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේ වසංගත තත්ත්වයක සටන් කරන අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයටත් ත්‍රිවිධ හමුදාවටත් ඒ වගේම පොලිසියටත් අපි අපේ ප්‍රණාමය පුද කරන ගමන් බයික් වලට ආදරය කරන ඔයගොල්ලෝ හැමදෙනාගේම අපි ඉල්ලන්නේ ඒ වෙනුවෙන් අපේ දායකත්වය ඔයාගේ දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් අපිට ලොකු දෙයක් කරන්න නැහැ. පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක පුළුවන් තරම් ඉක්මනින් අපේ රටෙන් තුරන් කරගත්තොත් අපිට පුළුවන් නැවතත් අපේ මීට්අප්ස් අපේ ඉවෙන්ට්ස් සියලුම දෙයක් පවත්වන්න. ඉතින් අද අපි කතා කරමු අපේ මාතෘකාව ගැන. ඔව් අද අපි කතා කරන්නේ වින්ටරයිස් ගැන. මොකද්ද මේ වින්ටරයිස් කියන්නේ? ඉතින් යුරෝපයේදී ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට මේගොල්ලොන්ගේ අවුරුද්දේ වැඩි හරියක් හිමපතන වෙනවා. ඉතින් මේ කාලේදී මේගොල්ලෝ බයික් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ බයික් පාවිච්චි කරන්නේ නැති කාලේදී මේගොල්ලෝ මේ බයික් ආරක්ෂිත ක්‍රම උපායන් යොදාගෙන ඒවා ස්ටෝර් කරලා තියෙනවා. එහෙම නැත්නම් තම ආරක්ෂිත තැනක තියලා තියෙනවා. ඉතින් මෙහෙම තියන්න මේගොල්ලෝ විශේෂිත ආරක්ෂිත ක්‍රමෝපායන් යොදාගෙන තියෙනවා. ඉතින් මොනවද මේවා කියලා අපි දැනගමු. මොකද අපිට හිමපතේ නොවුනට දැන් අපේ බයිකුත් තියෙන්නේ දැන් මාසයකට විතර ආසන්න කාලයක් එකම තැන. ඉතින් අපේ බයික් කොහොමද ආරක්ෂා කරගන්නේ මේ එකම තැන තියෙද්දි මේක රෝඩ් වෙන එකෙන් නැත්නම් වෙනත් දේවල් වලින් කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා අද අපි කතා කරමු. ඔව් ඉතින් පළවෙනි කාරණය තමයි බයික් එක අපි නවත්තලා තියන්න කලින් මේ ටැංක් එක টොප් අප් කරන්න. ඉතින් ඒ කියන්නේ මේ ෆුල් ටැංක් අපි පෙට්‍රල් ගහනවා. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ පෙට්‍රල් අඩුවෙන් තිබුණොත් මේ පෙට්‍රල් වේපරයිස් වෙලා ඒකේ තියෙන කුඩා ජල බිඳු මේ ටැංකියේ මේ වෝල් එකේ බැඳුනහම ඇතුල් පැත්තෙන් මේක කොරෝඩ් වෙන්න ගන්නවා. ඉතින් මේක නවත්තන්න තමයි අපි ෆුල් ටැංක් පෙට්‍රල් ගහන්න කියන්නේ. හැබැයි ෆුල් ටැංක් පෙට්‍රල් ගැහුවටම මේක හරියන්නේ නැහැ. ඉතින් මේකට ෆුවල් ස්ටැබිලයිස් එකක් පාවිච්චි කරන්න. ෆුවල් ස්ටැබිලයිස් එකක් කියන්නේ මේ ටික කාලයක් එකම තැන ටැංක් එකක පෙට්‍රල් තියෙනකොට මේ පෙට්‍රලුත් වතුරත් සෙපරේට් වෙන එක නවත්තන්න දාන ස්ටැබිලයිස් එක. ඉතින් මේක දාලා ටික වෙලාවක ස්ටාර්ට් කරලා තිබ්බහම මේ මුළු සිස්ටම් එකටම මේ ස්ටැබිලයිස් එක ගිහිල්ලා මේ ෆුවල් ස්ටැබිලයිස් වෙනවා. ඒ කියන්නේ නැවත පෙට්‍රල් සහ ජලය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ කොරෝඩ් වෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ලංකාවේ මේ වෙද්දී එහෙම ස්ටැබිලයිස් එකක් හොයාගන්න අපිට අමාරුයි. ගොඩක් වෙලාවට ලංකාවේ නැති තරම්. ඉතින් මේකට අපිට කරන්න තියෙන්නේ මේ ටැංක් එක টොප් අප් කරලා ඉවරලා සාමාන්‍ය දවසකට සැරයක්වත් බයික් එක ටිකක් හොඳට හොලවලා මේ කියන්නේ මේ ටැංක් එක ෆුවල් වෝටර් සෙපරේට් වෙලා තියෙනවා නම් ඒවා නැවත මික්ස් වෙන විදිහට මේක හොඳින් හොලවන එක. ඉතින් ඒක තමයි අපිට පළවෙනියෙන් කරන්න තියෙන්නේ. ඔව් ඊළඟ දෙවෙනි කාරණේ තමයි මේ බයික් එකේ අපි ඔයිල් රිප්ලේස් කරන්න ඕනේ. ඒකම ඔයිල් ෆිල්ටර් එකත් රිප්ලේස් කරන්න. ඉතින් මේකට හේතුව තමයි මේ බයික් එක දැන් හීට් එක ඇබ්සෝබ් කරලා තියෙන මේ ඔයිල් ටික කාලයක් මේ බයික් එකේ පාවිච්චි කරලා මේ බයික් එකේ ඔයිල් වලට දැන් හීට් ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඒකම මේ එන්ජින් ඔයිල් එන්ජින් එක පුරා ගිහිල්ලා ඒ එන්ජින් එක පුරා තියෙන කුඩා මෙටල් පාටිකල්ස් එකතු වෙලා දැන් මේ ඔයිල් වල විස්කොසිටි එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකම ඔයගොල්ලෝ දන්නවා මේ බයික් එක දින ගණනාවක් එක තැන නවත්තලා තිබ්බහම මේ බයික් එකේ සම්ප් එකට මේ ඔයිල් එකතු වෙනවා. මොකද අපේ තියෙන වෙට් සම්ප් ලුබ්‍රිකේට් සිස්ටම් එකක් නිසා. ඉතින් මේ සම්ප් එකට මේවා එකතු වුණාම ටික කාලයක් යනකොට මේක පොඩි තාර වගේ උකු ගතියක් හැදිලා මේ බයික් එකේ තැම්පත් වෙන්න ගන්නවා. ඉතින් මේක එන්ජින් එකේ ගියර් බොක්ස් එකට හානි කරන තත්ත්වයක්. ඉතින් අපිට ඒ නිසා මේ එන්ජින් ඔයිල් එක මාරු කරන්න වෙනවා බයික් එක ස්ටෝර් කරන්න කලින්. ඒකම මතක තියාගන්න මේ එන්ජින් ඔයිල් මාරු කරලා ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරන්න. ඒකට හේතුව තමයි මේ ඔයිල් ෆිල්ටර් එක මේ වෙද්දි තරමක් ඔයිල් පාටිකල්ස් එහෙම නැත්නම් තියෙන මෙටල් පාටිකල්ස් බැඳිලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයා මාසයක් දෙකක් තුනකට පස්සේ මේ බයික් එක නැවත ස්ටාර්ට් කරනකොට මේ ෆිල්ටර් එක ක්ලොග් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ ඔයිල් සිස්ටම් එක වැඩ කරන්නේ නැතුව එන්ජින් එකට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒකම තව දෙයක් තමයි කියන්න ඕනේ. සමහර බයික් වල තියෙනවා මේ සම්ප් එකේ ස්ට්‍රේනර් එකක්. මේ ෆිල්ටර් එකට අමතරව. ඉතින් මේ වෙලේ වාට පුළුවන් නම් මේ ස්ට්‍රේනර් එකත් සුද්ධ කරලා දාන්න. ඒක ඉතාමත් වැදගත්.
ඉතින් අනික් ප්‍රධාන කාරණේ තමයි ඔයාගේ බයික් එකේ එයා ෆිල්ටර් එක මොන ටයිප් එකේ වුණත් ඒ එයා ෆිල්ටර් එක එක්ක ඔයා රිප්ලේස් කරන්න ඕනේ. එහෙම නැත්නම් සුද්ධ කරන්න ඕනේ. ඉතින් ඒකට හේතුව තමයි මේ වෙද්දි මේ බයික් එකේ තියෙන දූවිලි අංශු වාතයේ තියෙන දූවිලි අංශු මේ එයා ෆිල්ටර් එකේ බැඳිලා තියෙන්නේ. ඉතින් දීර්ඝ කාලයක් මේක පාවිච්චි නොකර තියෙනකොට මේක ජල වාෂ්පත් එක්ක එකතු වෙලා පොඩි සිමෙන්ට් එකක් විදිහට හැදෙනවා. ඉතින් එහෙම වුණාම වෙන්නේ මේ ෆිල්ටර් එක ක්ලොග් වෙන එක. එහෙම නැත්නම් මේක ඇතුලෙන් ආය වාතය ගමන් නොකිරීම. ඒකම ඔයාගේ ෆිල්ටර් එක පරණ නම් විශේෂයෙන් ස්පොන්ජ් වගේ තියෙන ෆිල්ටර් එකක් නම් ඔයා මාස ගානකට පස්සේ මේක ස්ටාර්ට් කරනකොට මේකේ තියෙන කෑලි කැඩිලා ගිහිල්ලා ඔයාගේ throttle body එකේ හරි එහෙම නැත්නම් කාබ් එකේ හරි බැඳිලා ටිකක් ලොකු ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේ අවස්ථාවේදීම මේක එක්ක රිප්ලේස් කරලා එහෙම නැත්නම් මේක ක්ලීන් කරලා තියා ගැනීම තමයි වැදගත්. ඔව් ඊළඟ ප්‍රධාන දේ තමයි අපේ ඩ්‍රයිව් චේන්. ඩ්‍රයිව් චේන් එක කියන්නේ බයික් එකේ ගොඩක් වැදගත් දෙයක්. ඉතින් මේ ඩ්‍රයිව් චේන් එකේ සද්දේ එහෙම නැත්නම් මේ ඩ්‍රයිව් චේන් එක ඕනකට වඩා එක්සසිව් වෙයා එකක් වෙලා තියෙනවා නම් සම්පූර්ණයෙන් ඔයාගේ රයිඩින් එක්ස්පීරියන්ස් එක බෝරින් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේ බයික් එක ස්ටෝ කරන්න කලින් අනිවාර්යෙන් ඩ්‍රයිව් චේන් එක හොඳට ක්ලීන් කරලා මේක ලුබ්‍රිකේෂන් කරන්න. ඉතින් මේ ලුබ්‍රිකේට් කරනකොට මේකට චේන් ලුබ් එකක්ම පාවිච්චි කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේක සාමාන්‍ය අපි පාවිච්චි කරන එන්ජින් ඔයිල්. නමුත් මේ එන්ජින් ඔයිල් ටික දවසක් මේ නවත්තලා තියෙන බයික් එක මේක පෙරෙන්න ගන්නවා. ඉතින් පෙරුණාට පස්සේ නැවතත් චේන් එක වාතයට නිරාවරණය වෙනවා. ඉතින් ඒකම කියන්න ඕනේ මේක ලුබ්‍රිකේට් කරත් ඔයා මේක නවත්තලා තියෙනකොට දින කිහිපයකට සැරයක්වත් රිය වීල් එක කරකවලා පොඩ්ඩක් මේ ඩ්‍රයිව් චේන් එකේ පොසිෂන් වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ බයික් එකේ ඩ්‍රයිව් චේන් එක තියෙන තැන එකම තැන තිබුණොත් ඒක ස්ටක් වෙන්න බලනවා. ඒ නිසා අනිවාර්යෙන් ලුබ්‍රිකේට් කරත් ඩ්‍රයිව් චේන් එක තියෙන තැන රෝදේ කරකවලා වීල් එක කරකවලා වෙනස් කරන්න. ඔව් ඊළඟ කාරණේ තමයි අපි ප්‍රධානම කාරණේ. ඉතින් ඒ තමයි මේ බයික් එක හොඳින් හොදා ගන්න. ඉතින් ඒකට හේතුව තමයි මේ බයික් එක දැන් ඔයා රයිඩ් කරලා නම් තියෙන්නේ මේකේ අපිට ඇහැට නොපෙනෙන කුඩා දූවිලි අංශු එහෙම නැත්නම් කාපට් එකේ ගියා නම් ඒ වගේ තාර අංශු බැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් මේක මේ කාලේ ටිකක් වැසිබර කාලයක් නිසා ජල වාෂ්පත් එක්ක එකතු වෙලා කොරෝඩ් වෙන්න හදනවා. මේ බයික් එකේ සමහර මෙටල් පාර්ට්ස් කොරෝඩ් වෙන්න බලනවා. ඉතින් විශේෂයෙන් නිකල් පාර්ට්ස් තියෙනවා නම් මේවා ඩිස්කලර් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක නවත්තන්න ඔය අනිවාර්යෙන් මේක හොඳින් සෝදන්න. ඉතින් හයි ප්‍රෙෂර් වතුර පාරකින් මේක හොදන්න තියෙනවා ගොඩක් හොඳයි. ඉතින් ඒ කරලා අනිවාර්යෙන්ම ඔයා මේ බයික් එක හොඳට වේලෙන්න අරින්න ඕනේ. මොකද එහෙම නැත්නම් ආයෙ වෙන්නේ මේ බයික් එකේ කොරෝඩ් වෙන එක. ඉතින් මෙතෙන්දි මතක් කරන එක දෙයක් තමයි මේ ඔයා හොදද්දි මේකේ ඉලෙක්ට්‍රිකල් සයිඩ් එකත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ සමහර තැනුත් විශේෂයෙන් බ්‍රේක් ඩිස්ක් බ්‍රේක් වගේ තියෙනවා නම් ඒ බ්‍රේක් කැලිපර්ස් ළඟත් මේ වතුර රැඳෙන්නේ නැති වෙන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඉතින් ඒකම සයිලන්ස් එකටත් වතුර නොයන්න බලා ගන්න. මොකද අපි දැන් මේ හදන්නේ දින කිහිපයක් මේ බයික් එක තැන නවත්තන්න. ඉතින් බයික් එක හොඳින් වේලුණාට පස්සේ අපි මේ බයික් එක වැක්ස් කරන්න. ඉතින් ඒකට හේතුව තමයි මේ එළියේ තියෙන ජල වාෂ්ප මේ මෙටල් පාර්ට් එක කන්ටැක්ට් වෙන එක නවත්තන එක. ඉතින් ඒකම මතක තියාගන්න මේ බයික් එකේ මෙටල් පාර්ට් වැක්ස් කරන ගමන් මේ තියෙන රබර් සහ ප්ලාස්ටික් පාර්ට්ස් ඒවට අදාළ ලික්විඩ් එහෙම නැත්නම් ඒවට අදාළ මොනවා හරි මේ ක්ලීනර් එකකින් එහෙම නැත්නම් වැක්ස් එකකින් අපි ආවරණය කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් මේ රබර් ග්‍රිප් ටික කාලයක් යනකොට ෆංගස් වගේ බැඳිලා ඩිස්කලර් වෙනවා. ඒ වගේම ප්ලාස්ටික් සමහර අයිටම් ඩිස්කලර් වෙන්න බලනවා. ඉතින් ඒ නිසා ඒවත් විශේෂයෙන් ඩෑෂ්බෝඩ් ක්ලීන් එකක් වගේ දෙයක් ඇඩ් කරලා ඔයාට මේන්ටේන් කරන්න පුළුවන්. ඔව් ඉතින් මේ වෙද්දී අපි බයික් එකේ මේන් ප්‍රොටෙක්ෂන් ඔක්කොම යොදාගෙන ඉවරයි. ඉතින් තවත් අපිට තියෙනවා කීපයක් අපි කතා කරමු ඒවා මොනවද කියලා. ඉතින් පළවෙනි එක තමයි මේ බයික් එකේ ටයර්. ඉතින් මේ ටයර් ගැන කතා කරනකොට ඔයාලට පුළුවන් මේ ටයර් වැක්ස් කරන්න. ටයර් එක එහෙම නැත්නම් ටයර් ෂයින් කරන මොනවා හරි එකකින් ෂයින් කරන්න. ඒකට හේතුව මේ ටයර් එක ෂයින් වීම නෙවෙයි. විශේෂයෙන් මේ ටියුබ්ලස් ටයර් එක වගේ නම් වෝල් එක සාමාන්‍ය ටයර් එකේ අනික් කොටස් තරම් ශක්තිමත් නැහැ. ඉතින් එතකොට බාහිර තියෙන වාතයේ තියෙන සමහර අංශුත් එක ක්‍රියාත්මක වෙලා මේ ටයර් දිරන්න ගන්නවා. ඒකම තමයි ප්‍රධාන කාරණේ මේ ටයර් හරි ප්‍රෙෂර් එකකට ඉන්ෆ්ලේට් කරන්න. එහෙම නැත්නම් මේ ටයර් එක සාමාන්‍යයෙන් එබිල වගේ තිබුණොත් ටයර් එක එතනින් පුපුරන්න බලනවා. ඉතින් මේ නිසා අනිවාර්යෙන් හරි ප්‍රෙෂර් එකකට මේක ඉන්ෆ්ලේට් කරගන්නත් ඕනේ. ඉතින් දෙවෙනි කාරණේ තමයි
ඔයාගේ බයික් එක විශේෂයෙන් ලික්විඩ් කූල් බයික් එකක් නම් මේ බයික් එකේ එන්ජින් එකේ ගොඩක් රබර් හෝස් භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ රබර් කොටස් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ හීට් එකත් එක්ක. ඉතින් දැන් අපි මාස කිහිපයක් මේක පාවිච්චි නොකර තිනකොට මේ හීට් එකත් එක්ක වැඩ කරපු රබර් කොටස් සාමාන්‍ය උෂ්ණත්වයේ දින ගණනක් තියෙනකොට ඒ රබර් වල සාමාන්‍යයෙන් තියෙන තත්ත්වය වෙනස් වෙලා මේ දිරන්න හදනවා. ඒ කියන්නේ මේක පැලෙන්න බලනවා. ඔයා දැකලා තියෙන තරම් එහෙම වෙච්ච අවස්ථා. ඉතින් මේකට වෙළඳ පොලේ තියෙනවා රබර් සිලිකන් ස්ප්‍රේ එකක්. ඉතින් මේ රබර් ටියුබ් වලට ඒ සිලිකන් ස්ප්‍රේ එකෙන් ස්ප්‍රේ කරාට පස්සේ මේක අපිට මාස කිහිපයක් වුණත් ගැටලුවක් නැතුව බයික් එක ස්ටෝර් කරන්න පුළුවන්. ඉතින් අනෙක් කාරණේ තමයි බැටරිය. ඉතින් බයික් එකේ බැටරිය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් වින්ටරයිස් කරනකොට බයික් එකෙන් බැටරිය ගලවලා තමයි තියන්නේ. නමුත් අපි මාස ගාණක් අපේ මේ කාලේ තියෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි බැටරිය ගලවන්නේ නැතුව බැටරිය බයික් එකේම තියලා කොහොමද ප්‍රොටෙක්ට් කරන්නේ කියලා කතා කරමු. ඉතින් පළවෙනි දේ තමයි මේ බයික් එක ඔයාට අයිඩියා එකක් තියෙනවනේ බයික් එකේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ ප්‍රශ්නයක් නැහැයි කියලා. ඔයාට බයික් එකේ බැටරිය තියන්න පුළුවන්. ඉතින් නමුත් ඔයාට මේක කන්ටැක්ට් ක්ලීනර් හරි මොන හරි ටර්මිනල් ක්ලීන් කරන්න පුළුවන් ස්ප්‍රේ එකකින් මේ ටර්මිනල් හොඳට ක්ලීන් කරලා විශේෂයෙන් නෙගටිව් ටර්මිනල් එක එහෙම නැත්නම් ඍණාග්‍රේ අපි මොන හරි ප්‍රොටෙක්ටිව් ක්‍රමයකට ඒක ඉන්සියුලේට් කරන්න. එහෙම නැත්නම් අපිට සරලම ක්‍රමය තමයි ග්‍රීස් ටිකක් අරගෙන අපිට මේක වාතය එක්ක ගැටෙන එක නවත්තන්න පුළුවන්. එහෙම නැති වුණොත් දින කිහිපයක් යනකොට මේ නෙගටිව් ටර්මිනල් එක එහෙම නැත්නම් ඍණාග්‍රේ කොරෝඩ් වෙන්න ගන්නවා. ඉතින් ඒක අපිට නවත්ත ගන්න පුළුවන් ඒ විදිහට ග්‍රීස් ටිකක් හරි නැත්නම් වෙන මොකක් හරි ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කළා. ඉතින් අනිත් දේ තමයි මේ බයික් එක ගොඩක් කාලයක් එකම තැන තියෙනකොට සත්තුන්ගේ වෙන හානිය වැඩි. ඉතින් විශේෂයෙන් මීයෝ වගේ රින්ගන්න හැදුවොත් ඔයාගේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකට එහෙම ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔයා නිතරම ඔයා එක්ක ගැටෙන තැනක මේ බයික් එක පාක් කරන්න වගේ බලා ගන්න. ඉතින් ඒකම කියන්න ඕන දෙයක් තමයි මේ බයික් එක අපිට පාක් කරාට අපි කලිනුත් කතා කරා මේ චේන් එක තියෙන තැන වෙනස් කරන්න. එහෙම නැත්නම් වීල් එක කරකවන්න ඕන වෙනවා. ඒ වගේම මේක ස්ටෑන්ඩ් එක උඩම නිතරම තියන්න බෑ. ටයර් එකේ එකම තැන කන්ටැක්ට් වෙන්න දෙන්න බෑ. පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න වෙනවා. විශේෂයෙන් ඔයාලට ෆුවල් ස්ටැබිලයිසර් එකක් පාවිච්චි කරන්න බැරි වුණොත් මේ ටැංක් එක පොඩ්ඩක් හොලවලා මේක නැවතත් මේ සෙපරේට් වෙලා තියෙන වෝටර් ෆුවල් තියෙනවා නම් ඒවා මික්ස් කරන්න ඕනේ. ඉතින් මේ නිසා මේ ටිකක් ඉඩ තියෙන තැනක මේක පාක් කරගන්න කියලා අපි කියනවා. ඉතින් අපි මේ සියල්ලම කරාට පස්සේ අපිට මේ බයික් එක එක තැන නවත්තලා අපේ වැඩ කරගෙන යන්න විතරක්ම බෑ. ඉතින් අපිට මේ ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ මේ බයික් එක පිළිබඳව. ඉතින් එහෙම නැති වුණොත් මේ බයික් එකේ අපි කරපු කිසිම දෙයකින් වැඩක් නැතු වෙනවා. ඒ නිසා දින කීපයකට සැරයක්වත් බයික් එක ස්ටාර්ට් කරනවා. ඒකට හේතුව තමයි මේ අපේ එන්ජින් ඔයිල් අපි අලුත් ඒවා රීෆිල් කරත් ඒවා එන්ජින් එක වටේ හැම වෙලේම කැරකෙනවා. ඒකට හේතුව තමයි එහෙම නැත්නම් ගියර් වීල් ඩැමේජ් වෙන්න එහෙම නැත්නම් ඒවා කොරෝඩ් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒකම ගත්තම මේ බයික් එකේ බැටරිය අපි අයින් කරන්නේ නැති නිසා බැටරිය ඩ්‍රේන් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒ නිසා ටිකක් සාමාන්‍ය දින 5කට පමණ සැරයක් විනාඩි කිහිපයක් ස්ටාර්ට් කරලා මේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක එහෙම ස්ටැබිලයිස් වෙන්න ෆුවල් ඔයිල් සිස්ටම් ටිකක් රිෆ්‍රෙෂ් වෙන්න ස්ටාර්ට් කරලා තියන්න ඕනේ. ඉතින් ඒකම දින කිහිපයකට සැරයක් ඔයා මේ සීට් එක අයින් කරලා බලන්න මොනවා හරි සත්තු රිංගලා තියෙනවද එහෙම නැත්නම් වෙනත් මොනවා හරි දෙයක් වෙලා ෂෝට් එකක් වෙලා තියෙනවද කියලා ඔයා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් මේ දේවල් වලට අමතරව අපි අර කලින් කිව්ව මේ චේන් එක තියෙන පොසිෂන් එක වෙනස් කිරීමත්, ටයර් කන්ටැක්ට් වෙලා තියෙන පොසිෂන් වෙනස් කිරීමත් කරන්න, ඒ වගේම ස්ටැබිලයිසර් එකක් පාවිච්චි කරලා නැත්නම් බයික් එක ටිකක් හොල්ලලා ඒක නැවත මික්ස් කරන්න මේ වගේ දේවල් කරන්න ඕන නිසා දින 5කට පමණ සැරයක් මේ බයික් එක ඔයා මේ කියන දේවලුත් කරන්න ඕන. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ බයික් එක දීර්ඝ කාලයක් එකම තැන නවත්තලා තියන්න අදහස් කරනවා නම් ඒක නවත්තන්න කලින් ප්‍රොටෙක්ට් කරන්න ඕනේ දේවල් තියෙන්නේ. ඉතින් මීට වඩා ඔයාට අදහසක් තියෙනවා නම් ඔයා පල්ලෙහා කමෙන්ට් කරන්න අනික් අයටත් දැනගන්න. ඒකම මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න. විශේෂයෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අදම ඒකම මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් ඔයාට. එතකොට ඉතින් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්.